එතකොට අපි මේ වීඩියෝ එකකින් බලමු කොහොමද මේකට එක්ස්පොනෙන්ෂියල් මූවිං ඇවරේජ් දෙකක් ඇඩ් කරගෙන වැඩිපුර එන්ට්‍රි සහ එක්සිට් පොයින්ට්ස් ගන්න කියලා. එතකොට ඒකට අපි භාවිතා කරනවා අපි කලින් ඇඩ් කරගත්ත අර EMA cross කියලා එකක්. ඒකෙන් අපි ඇඩ් කරගත්ත 5 සහ 9 කියන එක්ස්පොනෙන්ෂියල් මූවිං ඇවරේජ් දෙක. එතකොට ඒක මම ඇක්ටිව් කරගන්න. ඊට අමතරව මම මේකට 13 කියන එක්ස්පොනෙන්ෂියල් මූවිං ඇවරේජ් එකත් ඇඩ් කරනවා EMA එක. ඒක කොළ පාටට තියෙන්නේ. එතකොට අපි මෙතනදී අපි භාවිතා කරන ස්ට්‍රැටජි එක තමයි මෙතන අපි බයි සිග්නල් එකක් හැටියට ගන්නේ 5 කියන EMA එක 9 කියන EMA එකට උඩින් ක්‍රොස් වෙනකොට එතකොට අපි ඒක ගන්නවා බයි සිග්නල් එකක් හැටියට. ඊට පස්සේ 9න් යටට ක්‍රොස් වෙනකොට අපි ඒක ගන්නවා සෙල් සිග්නල් එකක් හැටියට. එතකොට මේ ක්‍රොස් වෙන තැන් කහ පාටට මේකේ කතරයක් හැටියට පෙන්නනවා අර EMA ක්‍රොස් කියන එකෙන්. දැන් අපි මේක ටෙස්ට් කරලා බලමු ආපස්සට ගිහිල්ලා. එතකොට අපි ඒකත් ගමු කොරෝනා ඩම්ප් එකෙන් පස්සේ. ඒකට හේතුව තමයි අපි මෙතනදී මූලිකම වැදගත් වෙන්නේ හොඳට පැහැදිලිව පේන ට්‍රෙන්ඩ් එකක් තියෙන්න ඕනේ මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න. මේක ගොඩාක් වොලටයිල් මාකට් එකක හරි එහෙම නැත්නම් සයිඩ් වේස් වලට යන මාකට් එකකදී හරි මේක පාවිච්චි කරන්න අමාරුයි. එතකොට අපි බලන්න ඕනේ හොඳට පැහැදිලිව පේන ට්‍රෙන්ඩ් එකක් තියෙනවද කියලා. ඒ ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න තමයි අපි මේ 200 day එක පාවිච්චි කරන්නේ අපි කලින් කතා කරපු විදිහට. එතකොට මේකේ 200 එකට උඩින් තියෙන ප්‍රයිස් එක කලින් කතා වෙච්ච විදිහටම 50ටත් උඩින් තියෙන්නේ 20ටත් උඩින් තියෙන්නේ. එතකොට අපිට ඕන නම් මේකේ ඇත්තටම 20 අයින් කරගන්නත් පුළුවන්. නමුත් ඒක තිබ්බට කමන්නේ. එතකොට අපි මෙතන බලනවා අපි 200 එක අයින් කරගමු. එතකොට අපි ඉස්සෙල්ලාම බලනවා 50ට උඩින්ද තියෙන්නේ 50ට උඩින් තියෙන්නේ. ඊට පස්සේ අපි බලනවා ඇන්ගල් එක හොඳට තියෙනවද? ඇන්ගල් එකකුත් හොඳට තියෙනවා. ඊට පස්සේ මේ මූවිං ඇවරේජ් අතර පරතරයකුත් තියෙනවා. ගොඩක් එකට එක්කහුව වෙලා නැහැ කොහෙවත්. ඊට පස්සේ අපි බලනවා අපිට කොතනදීද 9ට උඩින් 5 ක්‍රොස් වෙන්නේ කියලා. එතකොට අපිට එහෙම තැනක් මෙතන හම්බ වෙනවා. ඒ ඇත්තටම ඔහොමනේ තියෙන්නේ අපි දැන්. ඔහොම හම්බ වෙනවා කිව්වට. මෙන්න මෙතනදී. මේක නෙමෙයි. මෙන්න මේක. එතකොට ක්‍රොස් වෙනවා. එහෙම ක්‍රොස් වුණාම අපිට මේ කැන්ඩල් එක ඕපන් වෙනකොට ඒ ක්‍රොස් වෙච්ච කැන්ඩල් එකට පස්සේ කැන්ඩල් එක ඕපන් වෙනකොට අපිට පොසිෂන් එකක් ඕපන් කරන්න පුළුවන්. එතකොට අපි හිතමු අපි මෙතනදී පොසිෂන් එක ඕපන් කරා. ඊට පස්සේ මේක තමයි ස්විං ලෝ එක. අපි මේ හරියට මෙතනදී පොසිෂන් එකක් ඕපන් කරා. ඊට පස්සේ මේක ස්විං ලෝ එක මෙතනින් යට අපි ස්ටොප් ලොස් එක දාගන්නවා. දාගෙන අපේ පොසිෂන් එක බැලුවොත් එහෙම ඔය වගේ ඩබල් වත් යන්න එපා. ඔය වගේ අපි ගන්නවා. එතකොට තවත් මේක උඩට යන්න ඕනේ. ඔය වගේ මට්ටමට. ඊට පස්සේ අපි ඉස්සරහට අරගෙන බැලුවොත් මෙතනදී 5 9න් යටට ක්‍රොස් වෙනවා. එතකොට මේක හරියට සෙල් සිග්නල් එකක්. දැන් මෙතනදී අපි එක්සිට් වුණොත් එහෙම අපේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවරයි. සමහරට ලොස් එකක් එක්ක අපි එක්සිට් වෙන්නේ. එතකොට අපි නමුත් ස්ටොප් ලොස් එක යට දාගෙන තියෙන හින්දා අපිට ඕන නම් ස්ටොප් ලොස් එක හිට් වෙනකම්ම ඉන්න පුළුවන්. අපේ රිස්ක් ටොලරන්ස් එකේ හැටියට එක්ක ටාගට් එක හිට් වෙනකම් අපි බලමු මොකද වෙන්නේ කියලා. එතකොට අපි පේනවා අපේ ටාගට් එක හිට් වෙනවා. ටාගට් එක හිට් වුණා. එතකොට ඒක සාර්ථක ට්‍රේඩ් එකක් හැටියට ගන්න පුළුවන් එක පැත්තකින්. ඊට පස්සේ අපි බලනවා ටාගට් එක මෙතනදී හිට් වුණානේ. ඊට පස්සේ අපි බලනවා ආයෙ කොහෙදීද අපිට එන්ට්‍රි පොයින්ට් එකක් හම්බෙන්නේ කියලා. මෙතන ක්‍රොස් වෙනවා නමුත් යටට ක්‍රොස් වෙන්නේ. ඊට පස්සේ මෙතනදී ක්‍රොස් වෙනවා උඩට. නමුත් මෙතනදී 20න් යට තමයි මූවිං ඇවරේජ් ටික තියෙන්නේ. පිළිවෙලට නෑ. ඒකින්ද අපි මෙතනදී එන්ටර් වෙන්නේ නෑ. කීයටවත් එන්ටර් වෙන්නේ නෑ. මොකද ප්‍රයිස් ඇක්ෂන් එක තියෙන්නේ මෙතන 20 එකට යටින් තමයි ඊට වැඩි පොඩි මූවිං ඇවරේජ් තියෙන්නේ. ඒකින්ද අපි එතනදී එන්ටර් වෙන්නේ නෑ. ඊට පස්සේ දැන් අප් ට්‍රෙන්ඩ් එකක ෂෝට් කරන එකේ භයානකකම මෙහෙම
ටෙක්නික් එකක් භාවිතා කරලා දැන් මෙතන 20 මෙතනදී ගත්තාම 50න් යටට 20ත් ක්‍රොස් වුණා, ඊටු ටිකත් ක්‍රොස් වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් මේක බෙයා ට්‍රෙන්ඩ් එකක් හැටියට සලකලා මේ වගේ කැන්ඩල් එකකදී ෂෝට් කරා නම් අපි රෙක්ට් වෙනවා. ඒකට හේතුව මේක තවම තියෙන්නේ 200 day එකෙන් උඩ. ඒකින්ද එහෙම අවස්ථාවල ෂෝට් කරන්න යන එක භයානකයි. හොඳට අධ්‍යයනය කරන්න නැතුව. ඊට පස්සේ මෙතනදිත් ක්‍රොස් වෙනවා. නමුත් 50 කින් යට හින්දා අපි ඒවා සේරම ගණන් ගන්න නැහැ. 50 කින් යට තියෙන කැලිය අපි ගණන් ගන්නෑ. ඊට පස්සේ මෙතනදී 50 එක යටටම එනවා. ඊට පස්සේ 20 ඉතුරු ටික සේරම පිළිවෙලට හැදෙනවා. ඒ හැදුනහම අපි බලන්න ඕනේ කොහෙද ක්‍රොස් එකක් එන්නේ. දැන් ආපස්සට ගියොත් එහෙම ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතනදී. මෙතනදී ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ 20 එක 50 එකෙන් උඩට යන්න කලින්. නමුත් ඒක ගැටලුවක් නෑ. ඒ වගේ අපි අවස්ථාවල අපි එකපාර එන්ටර් වෙන්නේ නැතුව බලනවා. මේක හොඳට මතක තියාගන්න. එහෙම අවස්ථාවල අපි එකපාර එන්ටර් වෙන්නේ නැතුව බලනවා. මේ ප්‍රයිස් එක උඩට ගිහිල්ලා ආපහු සැරයක් මෙන්න මේ අපි දාගත්ත 13 එකට හරි එහෙම නැත්නම් 9 එකට හරි එනවද කියලා. එතකොට 9 එකට හරි එනවද කියලා මම ඊට කලින් 8 කියලාද මන් දන්නේ නැහැ කිව්වේ කොහොම හරි මම හිතන අයිඩියා එක ගන්න ඇති. එතකොට මෙතන 9 එකට හරි එහෙම නැත්නම් මේ 13 එකට හරි එනවද කියලා. එතකොට එහෙම ඇවිල්ලා එතනින් උඩට බවුන්ස් වෙලා ආපහු සැරයක් මේ පහෙන් උඩ ක්ලෝස් වුණොත් අන්නේ ක්ලෝස් වුණාට පස්සේ අපි එන්ට්‍රි එකක් ගන්නවා. දැන් හරියටම මෙතන පහෙන් උඩ ක්ලෝස් වෙනවා. අපි එතකොට මේ කැන්ඩල් එකේදී එන්ට්‍රි එක ගන්නවා. මෙතනදී එන්ට්‍රි එක ගත්තා. අපි අපේ ටාගට් සෝන් නම් මේ කලින් හයි එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ රිස්ක් රිවෝඩ් එකට අනුව අපි කැමති ටාගට් එකක් ගන්න පුළුවන්. ඒකට ස්ටොප් ලොස් එක අපි දා ගන්නවා එක්කෝ මෙතන එක්කෝ මෙන්න මේ යට. එහෙම නැත්නම් මේ 50 එකෙන් පහළ දා ගන්නවා. දාගෙන ට්‍රේඩ් එක රන් වෙන්න දෙනවා. එතකොට එහෙම නැත්නම් අපිට පුළුවන් ටාගට් එකක් එහෙම තීරණය කරන්න නැතුව ආපහු සැරයක් මේ 5 9ට යටින් ක්‍රොස් වෙනකන් ඉන්න. එතකොට අපි එහෙම බැලුවොත් එහෙම 5 9ට යටින් ක්‍රොස් වෙන්නේ මෙතනදී. එතකොට අපි මේ කැන්ඩල් එකේදී ක්‍රොස් වෙනවා. මේ කැන්ඩල් එක ඕපන් වෙනකොට අපි ඒකෙන් එක්සිට් වෙනවා. අපි ස්ට්‍රැටජි එක එහෙමයි. දැන් මේක ආපහු උඩට ගියා කියලා අපි පැනලා ආයසරයක් ගන්න යන්නේ. අපි මෙතනදී එක්සිට් වෙනවා. ස්ට්‍රැටජි එක අපි හැම වෙලේම ෆලෝ කරන්න ඕනේ. එතකොට අපිට මේකෙන් ලොකු ලාභයක් හම්බ වෙනවා. මේ ට්‍රේඩ් එකෙන්. එතකොට ඊට පස්සේ ආපහු සැරයක් මේ කැන්ඩල් එකේදී ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය නම් මේ කැන්ඩල් එක ඕපන් වෙනකොට මොකද මේක පහෙන් උඩ ක්ලෝස් වෙලා තියෙනවා. මේ කැන්ඩල් එක ඕපන් වෙනකොට අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. එන්ටර් වෙලා හැබැයි අපිට මේ කැන්ඩල් එකේදී එක්සිට් වෙන්න වෙනවා. අන්න ඒක බ්‍රේක් ඉවන් වගේ එකක් වෙනවා. එතකොට ආයසරයක් මෙතනදී අපිට ක්‍රොස් එකක් එනවා. එතකොට ක්‍රොස් එකෙන් පස්සේ මේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙනවා. අපි මේ කැන්ඩල් එකේදී එන්ටර් වෙනවා. එන්ටර් වුණාට පස්සේ අපිට ඕන නම් ආපහු සැරයක් 5 9න් යටට ක්‍රොස් වෙනකන් ඉන්න පුළුවන්. එහෙම ක්‍රොස් වෙලා තියෙන්නේ මෙතනදී. මෙතන කැන්ඩල් එකේදී. එතකොට අපිට මේ කැන්ඩල් එකේදී ක්‍රොස් වුණා නම් මේ කැන්ඩල් එකේදී අපිට එක්සිට් වෙන්න පුළුවන් පොසිෂන් එකකින්. ඒකත් ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ තව මෙතනදී ක්‍රොස් වෙනවා. මේක උඩටද යටටද කියලා නම් පැහැදිලි නෑ. කොහොමද ක්‍රොස් වෙනවා. නමුත් මෙතන ආයසරයක් 20 එකෙන් පල්ලෙහැ තමයි ප්‍රයිස් එක තියෙන්නේ. 50 එකෙන් උඩ 20 එකෙන් පල්ලෙහැ. ඊට පස්සේ මේ මූවින් ඇවරේජ් ටිකත් 20 එකෙන් පහළට ඇවිල්ලා. එතකොට මෙතනදී අපි එන්ටර් වෙන්නේ. ඊට පස්සේ ආපහු සැරයක් මූවින් ඇවරේජ් ටික හැදෙනකන් අපි ඉන්නවා. හැදෙනවා. හැදුනාට පස්සේ මේ කැන්ඩල් එකේදී ඕනනම් අපිට එන්ටර් වෙන්න පුළුවන්. මේ කැන්ඩල් එකේදී වගේ එන්ටර් වෙලා ඊට පස්සේ අපිට ආයසරයක් මේ කැන්ඩල් එකේදී එක්සිට් වෙන්න පුළුවන්. මෙන්න මේ කැන්ඩල් එකේදී. ඊට පස්සේ දැන් ආයසරයක් ගත්තාම මෙතන ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ක්‍රොස් එකක් ආවට 20 එකට පහලින් තමයි ඊටු මූවින් ඇවරේජ් ටික තියෙන්නේ. ඒ කියන්නේ ෂෝට් මූවින් ඇවරේජ් ටික තියෙන්නේ 20 එකට පහලින්. එතකොට දැන් 20 එකට උඩින් ඩේලි එක ක්ලෝස් වුණොත් එහෙම ඒක බුලිෂ් ගොඩක්. හැබැයි
හොඳම දේ තමයි ආපහු සැරයක් මෙහෙම මේ ෂෝට් මූවින් ඇවරේජ් ටික 20 එකෙන් උඩට ක්‍රොස් වෙලා පිළිවෙලකට හැදිලා ඊට පස්සේ කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් එතකොට බයි කරන එක. හැබැයි එතනදී තව සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ ඕල් ටයිම් හයි එක ලොකු රෙසිස්ටන්ස් එකක්. ඒක උඩ තියෙනවා. එතකොට ඒ කිට්ටුවට ඇවිල්ලා තිබ්බොත් එහෙම මේ කිට්ටුවේදී බයි කරන්නේ නැතුව ඒක බ්‍රේක් වෙලා ආපහු සැරයක් එතනින් සපෝට් එකක් හම්බුනොත් ඒ වගේ තැනකදී මෙහෙම සිග්නල් එකක් ආවට පස්සේ බයි කරන එක ගොඩක් ආරක්ෂිතයි. එතකොට අපිට පැහැදිලි මේකත් හොඳ ස්ට්‍රැටජි එකක්. යම් දුරකට ට්‍රෙන්ඩින් මාකට් එකකදී මේක දැන් බැරිලාත් මෙහෙම හරහට යන්න පටන් ගත්තොත් එතකොට මේකෙන් ගොඩ වැරදි සිග්නල් එන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ වෙලාවට පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් මේ මූවින් ඇවරේජ් එකේ ඇන්ගල් එක ගොඩ වැදගත් වෙනවා. දැන් මේ 50 එක තවම උඩට ඇන්ගල් වෙන හින්දා මේක අපිට සාර්ථකයි කියලා හිතන්න පුළුවන්. නමුත් 50 එක මෙහෙම ෆ්ලැට් වෙන්න පටන් ගත්තොත් එතකොට අපිට මේ ස්ට්‍රැටජි එක භාවිතා කරන්න බැරුව යනවා. ඊට පස්සේ අපි හිතමු තව විශේෂ දෙයක් කියලා දෙන්න ඕනේ. ඒ තමයි අපි හිතමු අපිට මේ ක්‍රොස් එකක එන්ට්‍රි එකක් මිස් වුණා කියලා හිතමු මොකක් හරි හේතුවක් හින්දා. ඒකට ඊට පස්සේ අපි බලන්න ඕනේ අපිට එන්ට්‍රි එකක් මිස් වුණොත් මේ පස්වෙනි එකට උඩින් ඩේලි කැන්ඩල් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ක්ලෝස් වෙලා තියෙනවද පස්වෙනි එක කොහෙවත් ටච් වෙන්නේ නැතුව කියලා. දැන් උදාහරණයක් ඇටියට මෙතන ගත්තාම 1 2 3යි 4ක්ම මේ පහ ටච් වෙලා නැහැ. පස්වෙනි එක්ස්පොනෙන්ෂල් මූවිං ඇවරේජ් එක ටච් වෙලා නැහැ. එතකොට එහෙම වුණාම අපි බයි කරන්නේ නැතුව බලාගෙන ඉන්න ඕනේ. ප්‍රයිස් එක යටට ඇවිල්ලා මේ 8 හරි 13 හරි නෑ මේ 9 හරි 13 හරි මේක 8 දාගත්තත් ලොකු ගැටලුවක් නෑ. 9 හරි 13 හරි ටච් කරනකම්. හැබැයි 13න් යට ක්ලෝස් වුණොත් කැන්ඩල් දෙක තුනක් අපි බයි කරන්න යන්නේ. එතකොට 8 මින් 9 8 හරි 9 හරි මට්ටමට ඇවිල්ලා එතනින් උඩට බවුන්ස් වෙලා පහෙන් උඩ ආයෙ සැරයක් ක්ලෝස් වුණොත් අපි ඒක ගන්නවා එන්ට්‍රි පොයින්ට් එකක් හැටියට. ක්‍රොස් උනේ නැතත්. ඒ කියන්නේ අපිට මේ ක්‍රොස් එක ආවේ නැතත් ඒ වගේ පොයින්ට් එකක් අපිට එන්ට්‍රි එකක් හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ තව එහෙම දැන් බලමු අපිට හම්බෙනවද කියලා. එතකොට දැන් මෙතන 1 2 3ක් මේ කැන්ඩල් එක මේ කැන්ඩල් එක මේ කැන්ඩල් එක කියන තුනම ටච් වෙලා නැහැ. ඒතර අපි බලාගෙන ඉන්න ඕනේ ආපහු සැරයක් මේ 13ට 8ට 13ට 9ට වගේ එනකම්. දැන් හරියටම කැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ආපහු සැරයක් උඩට ගිහලා මේකෙන් උඩ ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට අපිට ඊළඟ කැන්ඩල් එකේදී එන්ට්‍රි එක ගන්න පුළුවන්. ලොන්ග් ට්‍රේඩ් එකකට. ඊට පස්සේ එතකොට මෙතන 1 2 3යි කැන්ඩල් තුනක් තියෙනවා ටච් වෙලා නැති. ඊළඟ කැන්ඩල් එක යටට ඇවිල්ලා තියෙනවා. මේක ඊටත් ඇරි යටට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙහෙම වෙන්නේ අපි අර කතා කළේ මේ මූවිං ඇවරේජ් වලින් ගොඩක් ඈතට ප්‍රයිස් එක ගිහපුවාම අපි ඒකට කියනවා ප්‍රයිස් එක ඕවර් එක්ස්ටෙන්ඩ් වෙලා කියලා. එහෙම වුණාම ප්‍රයිස් එක යටට ඇවිල්ලා මූවිං ඇවරේජ් එක ටච් කරනවා. එහෙම දෙයක් තමයි මේ වෙන්නේ. ඒක අපි භාවිතා කරනවා අපේ එන්ට්‍රි එකක් හැටියට. එතකොට ආපහු බවුන්ස් වෙලා උඩ ක්ලෝස් වුණාම අපි ඊළඟ කැන්ඩල් එක ගන්නවා එන්ට්‍රි එකක් හැටියට. එතකොට මෙතන 1 2 3 4ක් තියෙනවා. ඊළඟට පස්වෙනි එක හරියටම ඇවිල්ලා මේ 9 පීරියඩ් එක ටච් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ එකේදී එන්ට්‍රි එක ගන්නවා. එතකොට ඕක අපිට ඔහොම ටෙක්නික් එකක් හැටියට භාවිතා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී දැන් අපි මේ හැම තැනකදීම එහෙම වුණාට මේ මූවිං ඇවරේජ් ගොඩක් ෆ්ලැට් උනේ නෑ. දැන් මෙතන 1යි නෑ මේක ටච් වෙලා තියෙන අපිට ඒක ගන්න බෑ. එතකොට ඔය කාරණා ටික භාවිතා කරලා අපිට පුළුවන් ස්ට්‍රැටජි එකක් මේ මූවිං ඇවරේජ් භාවිතයෙන් හදාගන්න. එතකොට අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේක ඩේලි chart එක. එතකොට අපිට 4 hour වලදී පාවිච්චි කරන්න පුළුවන් 821 සහ 55 සහ 200 කියන ඒවා. 200 අපිට සිම්පල් එකක් පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් මූවිං ඇවරේජ් එකක්. ඊට පස්සේ 821 සහ 55 එක්ස්පොනෙන්ෂල් මූවිං ඇවරේජ් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි 200 සහ 55 පාවිච්චි කරනවා 4 hour වලදී ප්‍රධාන ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න. ඊට පස්සේ 8 කියන එක 21කින්
උඩට ක්‍රොස් වුණාම ඒක අපි බයි සිග්නල් එකක් හැටියට ගන්නවා. ඊට පස්සේ 21කින් යටට 8 ක්‍රොස් වුණාම ඒක සෙල් සිග්නල් එකක් හැටියට ගන්නවා. හැබැයි මෙතනදී 4 hour 1 hour වගේ ඒ වගේදී ගොඩාක් එන්ට්‍රි සහ එක්සිට් එන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වැරදි සිග්නල් එන්නත් පුළුවන්. ඒකින්ද ෂෝට් ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. 1 hour එකේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් 200 වගේ පාවිච්චි කරන්න පුළුවන් ලොකු ට්‍රෙන්ඩ් එක අඳුරගන්න. ඊට පස්සේ 55 සහ 13 වගේ පාවිච්චි කරන්න පුළුවන් සිග්නල් වලට. සියරම එක්ස්පොනෙන්ෂල් ඒවා 1 hour වගේ ගන්නකොට ගොඩක්ම වැරදි සිග්නල් එන්න පුළුවන්. හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේක 100%ක් සාර්ථක ස්ට්‍රැටජි එකක් නෙමෙයි. එතකොට මේකත් එක්ක MACD වගේ ඉන්ඩිකේටර් එකක් පාවිච්චි කරනවා නම් ඊට පස්සේ MACD එකයි තව තියෙනවා TMI කියලා ඉන්ඩිකේටර් එකක්. ඒ වගේ ඉන්ඩිකේටර් භාවිතා කරනවා නම් විශේෂයෙන් ෂෝට් ටයිම් ෆ්‍රේම් වල යූස් කරනවා නම් මෙහෙම ස්ට්‍රැටජි එකක්. එතකොට මේ අර වැරදි සිග්නල් වලට බයි කරන එක සහ සෙල් කරන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මේකට MACD දාගත්තොත් එහෙම මේ තියෙන MACD ඉන්ඩිකේටර් එක. එතකොට මේකේ මම පොඩ්ඩක් පාට වෙනස් කරන්න. ඔහොම. එතකොට MACD එකෙත් අපි බලන්න ඕනේ බයි කරනවා නම් බුලිෂ් ක්‍රොස් එහෙම තියනවාද කියලා. එතකොට බැරි වෙලාවත් යට පැත්තට යන ස්වභාවයක් තියෙනවනම් එහෙම නැත්නම් මේ බිඳුවිනුත් යට වගේ යන ස්වභාවයක් තියෙනවනම් එතකොට අපි මෙතන බයි සිග්නල් ආවට බයි කරන්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ මේ වගේ බුලිෂ් ක්‍රොස් තියෙනවනම් ඒ කියන්නේ මේ කොළ ලයින් එක රතු ලයින් එකට උඩින් ක්‍රොස් වෙනවනම් ඒ වගේ තැන්වලදී මෙහෙම EMA වලත් ක්‍රොස් එකක් ආවොත් එහෙම ඊට පස්සේ මේ MACD ලයින් දෙකම බිඳුවෙන් උඩ නම් තියෙන්නේ. එතකොට ගොඩක් හොඳයි. එහෙම එකක් හොඳ සිග්නල් එකක්. එතකොට ඒ වගේ MACD එකෙන් කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ එන සිග්නල්. එතකොට MACD ගැන මම පස්සේ ඕනනම් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නම්. එතකොට ඔය වගේ ස්ට්‍රැටජි එකක් භාවිතා කරන එක නිකම්ම අර මේ කොළ කැන්ඩල් දැකලා බයි කරන එකයි රතු කැන්ඩල් දැකලා සෙල් කරනවට වැඩිය හොඳයි. මොකද ඒකෙන් යම් ලාභයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තව අර ප්‍රශ්නයක් දාලා තිබ්බා කොතනදී කොන්සොලිඩේට් වුණොත්ද බුලිෂ් කියලා ගොඩක්. එතකොට ඒකත් මම පැහැදිලි කරන්නම්. එතකොට මේ හරිය ප්‍රයිස් එක තිබ්බේ. එතකොට මෙතන තියෙන මේ 200 මූවිං ඇවරේජ් එක 4 hour chart එකේ මේ තියෙන්නේ 50 මූවිං ඇවරේජ් එක. එතකොට ප්‍රයිස් එක දැන් බැරි වෙලාවත් මේ 200ට කිට්ටුව කොන්සොලිඩේට් වෙන්න පටන් ගත්තොත් එතකොට වෙන්නේ මේ 50 එක මෙහෙම යටට නැමිලා එන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ උඩින් එන ප්‍රෙෂර් එක වැඩි වෙලා මේ 50 එක මේ 200ට යටින් 200කින් යටට ක්‍රොස් වෙනවා. එතකොට මේක බේරිෂ් ක්‍රොස් එකක් වෙනවා. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එක බේරිෂ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් මේ 50 එක කිට්ටුව කොන්සොලිඩේට් වෙන්න පටන් ගත්තාම මේ 200 මෙහෙමම උඩට එනවා. කොහොම. ඒ උඩට එනකොට ප්‍රයිස් එකට මේ 200න් හොඳ සපෝට් එකක් හම්බ වෙනවා. එතකොට ඒක ස්ට්‍රෝං ඒක තමයි බුලිෂ් පැත්තට වාසියක් වෙන්නේ. එතකොට ඒ වගේම මේ 50 එකකින් 50 එක ආපස්සරයක් මෙහෙම උඩට හැටලා යන්න පටන් ගන්නවා. එතකොට 50 එකෙන් උඩට ප්‍රයිස් ඇක්ෂන් එක යනවා කියන්නේ ඊට පස්සේ 50 එක යනවා ප්‍රයිස් ඇක්ෂන් එක අල්ලන්න හම්බාගෙන යන ගතියක් තියෙනවා. එතකොට ඒක අල්ලන්න මේක පිටිපස්සෙන් යනවා. එතකොට එහෙම වුණාම ඒක බුලිෂ් පැත්තට වාසි. ඒකින්ද මේ උඩ ෂෝට් මූවිං ඇවරේජ් එක කිට්ටුව කොන්සොලිඩේට් වෙන එක තමයි බුලිෂ් අයට වාසි. යට එක කිට්ටුව කොන්සොලිඩේට් වෙනවට වැඩිය. එතකොට ඔය කාරණා ඉගෙන ගන්න මේ සම්බන්ධයෙන් මොනවා හරි තව ගැටලු තිබ්බොත් අහන්න ඒවා කියලා දෙන්න. මේ වගේ තව ස්ට්‍රැටජිස් ඉදිරියේදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ස්ට්‍රැටජි එකක්වත් තනිකර භාවිතා කරන්න එපා. එහෙම භාවිතා කරන්න පුළුවන්කමක් තිබ්බනම් මේවා හරි ලේසි. මේ හැමෝටම එහෙනම් මේ වෙනකොට ප්‍රොෆිට් ගන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑ. මේ හරියට ගොඩාක් දේවල් බලලා කරන්න ඕනේ. විශේෂයෙන් ප්‍රයිස් ඇක්ෂන් එක රීඩ් කරන්න තමයි ඉගෙන ගන්න ඕනේ ඉන්ඩිකේටර් වලට වැඩිය. ඒ කියන්නේ කැන්ඩල්ස්ටික් වල හැසිරීම එහෙම. එතකොට ඒවත් බලමු ඉදිරියේදී කියලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට එහෙනම් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් හැමෝටම.